තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම සදහම් අවබෝධයෙන් යුතුව ඔබට ඔබගේ ජීවිත අවබෝධය සකසා ගන්න රැසියෙන් ඔබ වෙනුවෙන් මග කියා දෙන බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම සන්ධ්‍යාවේ සවස 4ට සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන සජීව සූත්‍ර දේශනාව අප මෙලෙසින් ආරම්භ කරන්නේ. සදහවත්නි අද දවසේ සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් බෞද්ධ රූපවාහිනී ධම්සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද දවසේ සූත්‍ර ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ රත්මලාන පදිංචි රාමචන්ද්‍ර සිල්වා මහත්මයා සහ මිනුරි සහ මිනුර යන දූපුතුන් ප්‍රධාන එම පවුලේ සදැහැති පින්වත් පිරිස එකමුතුවෙන්. එමනම් හේවිසි කලා ශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වන අතර වාරයේ පළමුවෙන් අප ලෞතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජාවන් සිදු කරන්නටත් ඉන් අවසන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් ධර්ම දේශනාවට ආරාධනා කරන්නට පින්වත් දායක පිරිසට අවස්ථාව ලබා දෙන්නේ. සාදු සාදු සාදු. සදහවත්නි අපි සදහම් අසන්නට සූදානම් වෙමු. සදහම් අසන්නට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට අපි හැමදෙනාම සාදු නාද නංවා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සාධු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුජ්ජානං කෝ ඒතං ආවුසෝ පරස්ස චේතෝ පරියාය අජානන්තේහි ඉදාවුසෝ ඒකච්චෝ පුංගලෝ තාව දේව සෝරත සෝරතෝ නිවාත නිවාතෝ හෝති උපසන්තූප සන්තූප හෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි සිරිත් පරිදි සවස් කාලේ බෞද්ධ නාලිකාව ඔස්සේ විකාශනය කෙරෙන මේ සජීවී සූත්‍ර දේශනා මාලාවේ අද දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ රත්මලානේ පදිංචි රාමචන්ද්‍ර සිල්වා මහත්මයා මිනුරි සහ මිනුර යන දූපුතුන් ඇතුළු පවුලේ පින්වත් පිරිස. රාමචන්ද්‍ර සිල්වා මහත්මයා අපේ දීඝවාපි චෛත්‍ය පුදබිමේ සිද්ධ කරනු මහණීය පින්කමේ මහා සමේ සූත්‍ර දේශනාවේ දායකත්වයක් බාරගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්කමත් සම්පූර්ණ කළ බව අපිට මතකයි. බෞද්ධ නාලිකාව ඇසුරු කරගෙන ධර්ම දේශනා 4-5ක් මේ වෙනකොට ලක්වැසි ලෝවැසි දනන් වෙත ධර්ම දානයේ හැටියට රාමචන්ද්‍ර මහත්මයා සිද්ධ කළ තිබෙනවා. ඉතින් අදත් මේ පින්කම සිද්ධ කරලා තම ආදරණීය ස්වාමි දියණියගේ උපන්දිනය නිමිති කරගෙන ඇයට පින් අනුමෝදන් කරන්නට ශ්‍රද්ධාවෙන් යුක්තව සිද්ධ කරන පින්කම. මේ වෙලාවට පැවැත්වෙන්නේ සූත්‍ර දේශනාවක් නිසා අද අපි තෝරාගත්තේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ සඳහන් වන හත්ති සාරිපුත්ත සූත්‍ර දේශනාව. හත්ති සාරිපුත්ත සූත්‍රය කියලා කියන්නේ ඒ
හත්ති සාරියගේ පුතා චිත්ත කියන ස්වාමින් වහන්සේ නැත්නම් ඒ දරුවා මේ ශාසනයේ පින්නතුනි පැවිදි වුණා. අන්නේ චිත්ත සාරී ඒ බැමිණියගේ පුතා චිත්ත ස්වාමින් වහන්සේ නිසා මහා කොට්ටිත මහරහතන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සූත්‍රය තමයි හත්ති සාරිපුත්ත සූත්‍ර දේශනාව කියලා කියන්නේ. බොහොම ලස්සන දේශනාවක්. මේ දේශනාව ආරම්භ වෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට වැඩ සිටියේ බරණැස් නුවර ඉසිපතනේ මිගදායේ. එදා පින්වත්නි බොහෝ ස්වාමින් වහන්සේලා මණ්ඩල මාලයට රැස් වෙලා ධර්ම සාකච්ඡා කරමින් හිටියා. ඒ ධර්ම සාකච්ඡාවට එදා මූලික වුණේ අභිධර්මය. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ගැඹුරුම ධර්මය. මේ සාකච්ඡාව කරන්න දේශකයන් වහන්සේ කවුද? මහා කොට්ටිත මහරහතන් වහන්සේ. දේශනාව කරන්නේ කාටද? භික්ෂුන් වහන්සේලාට. මාතෘකාව කුමක්ද? අභිධර්මයේ පිළිබඳව. මෙතන ඉන්නවා හත්ති සාරියගේ නැත්නම් සාරි කියන බැමිණියගේ පුත්‍රත්නේ මහාන වෙලා. කවුද? චිත්තහාමුදුරුවෝ. මහා කොට්ටිත මහරහතන් වහන්සේ අභිධර්මයේ පිළිබඳවනේ දේශනාව කරන්නේ. ඒ දේශනාව කරන අතරතුර උන්වහන්සේ මැදින් විටින් විට කතා පවත්වනවා. කවුද? චිත්තහාමුදුරුවෝ. මැදින් විටින් විට කතා පවත්වනකොට එක භික්ෂුවක් කිව්වා චිත්තහාමුදුරුවනේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ දේශනාව අවසන් වෙනකන් ඉන්න ප්‍රශ්න අහන්න. දේශනාවක් මැද්දේදී ඒකට එන්න හොඳ නෑ. ඒ කියන්නේ අතරමැද කතා පවත්වන්න හොඳ නෑ. එතකොට අහන් ඉන්න භික්ෂුන් වහන්සේලාගෙත් හිත කැඩෙනවා. දේශනාව කරන භික්ෂුවගෙත් හිත කැඩෙනවා. ලස්සන තැනක්. දේශනාවක් අවසන් වූ යම් තැනකද එතෙන්දි ප්‍රශ්නයක් අහනවා මිසක දේශනාව අතරතුර ප්‍රශ්න අහන්න හොඳ නෑ. එතකොට වෙන්නේ අර ටික. බණක් වුණත් පින්නතුනි අපි හිතමුකෝ ධර්ම දේශනාවකදී නැකිටලා යන්න හොඳ නෑ. නැකිටලා යන්නම අවස්ථාවක් තියෙනවා නම් පිරිස කෙලවරෙන් වාඩි වෙන්න ඕනේ. නැත්තම් දේශකයන් වහන්සේගේ හිතත් කැඩෙනවා. බණ අහ නැත්තොත් නැකිටලා යන මිනිස්සු දිහා බලනවා. හොඳ නෑ එහෙම. එහෙම යන්න එපා කිව්ව නෙමෙයි. එහෙම යන්නම අවශ්‍යතාවයක් තියෙනවා නම් පිරිස කෙලවරෙන් වාඩි වෙන්න ඕනේ. ඒක තමයි හොඳ. එතකොට ඕන වෙලාවක නැකිටලා යන්න පුළුවන්. බාධාවක් නැහැ ඉස්සෙල්ලම නැකිටලා යන්න ගියොත් ඒ දේශකයන් වහන්සේට දේශනාවටත් ශ්‍රාවකයන්ටත් ලොකු බාධාවක් බවට පත් වෙනවා. මතක තියාගන්න සද්දාතිස්ස රජුරෝ. පරක්කු වෙලා බණහන්න ආවේ. පිරිස peerගෙන ඉස්සරහට ආවේ නැහැ. පිරිස කෙලවරේ ඉඳගෙන රජුරෝ උනත් පින්නතුනේ හිටගෙන එළි වෙනකම් බණ ඇහුවේ. ඇයි? එනකොට බණ පටන් අරගෙනනේ. පින්නතුන්ට මේ කතාව මතකයි. කාල බුද්ධරකිත මහරහතන් වහන්සේ දා බණ කිව්වේ කළුදීපකුනේ. ඒ බණ කියපු ගල්ලාසනෙත් තාම තියෙනවා. අනුරාධපුරයේ මිහින්තලේ පාරේ කළුදීපුණ කියලා එකක් තියෙනවා. ඒ බණ කියපු ගල්ලාසනෙත් තියෙනවා. එළි වෙනකන් කාල බුද්ධරකිත මහරහතන් වහන්සේ බුදුගුණ දේශනාවක් එළි වෙනකන් සිද්ධ කළා. එදා මේ ලංකාව රජ කළේ සද්දාස රජුරෝ. බණ තියෙන බව ආරංචි වුණා. රජුරු හැබැයි එනකොට පරක් වුණා. ඒ නිසා කරපු දේ තමයි මම රජෙක් වුණත් ඉස්සරහට යන්න හොඳ නෑ. දැන් බණ පටන් අරගෙන මම කරන්න ඕනේ පිරිස කෙලවිරින්දගෙන බණ අහන්න ඕනේ. පින්නතුනි වාඩි වෙන්නවත් තැනක් තිබුණේ නෑ. හිටගෙන බණ ඇහුව සද්දාස රජුරෝ. බණ කොච්චර හොඳද කියලා. ඒක මේ කියන්නේ පින්වත්නි අභිධර්මයේ පිළිබඳවයි දේශනාව කරන්නේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ. අතරමැදදී කතා පවත්වනවා චිත්තහාමුදුරුවෝ. නොතේරුම් කමට අභිධර්මයේ මොකද්ද මන්දා මැදදී කතා පවත්වනවා. අනිත් එක
මහා කොට්ටිත මහරහතන් වහන්සේ කියලා කියන්නේ පින්වත්නි මේ ශාසනයේ සිව් පිළිසිඹියාපත් භික්ෂුන් අතර අග්‍රස්ථානයේ ලැබූ මහරහතන් වහන්සේ. සිව් පිළිසිඹියාපත් නම් අත්ථ ධම්ම නිරුත්ති පටිභාන. ඒ සිංහලෙන් කියන්නේ සිව් පිළිසිඹියාපත්. පාලියෙන් කියන්නේ චතුපටි සම්බිදා කියලා. අපි කියන්නේ අත්තපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං. අම්මල පූජා තිනකොට කියන්නේ ධම්මපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං, නිරුත්තිපටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං, පටිභාන පටි සම්බිදේ ඥානං බුද්ධ ඥානං. අත්තපටි සම්බිදාව කියන්නේ කුමක්ද? අත්තපටි සම්බිදාව කියන්නේ පින්වත්නි ජාති ජරා ව්‍යාධි මරණ හටගන්නේ මෙන්න මේ විදියටයි කියන බව හරියටම අවබෝධ වීම අත්තපටි සම්බිදාවයි. ධම්මපටි සම්බිදාව කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ නැති කරන්නේ. ඉස්සෙල්ල කිව්වේ හටගන්නේ, දැන් කියනවා නැති කරන්නේ මෙන්න මේ විදියටයි කියන බව හරියටම අවබෝධ වීම ධම්මපටි සම්බිදාවයි. එතකොට නිරුත්තිපටි සම්බිදාව කියන්නේ නිරුත්තිපටි සම්බිදාව කියන්නේ මහරහතන් වහන්සේට විතරයි පින්නතුනි පුළුවන් එක බුද්ධ වචනයක් ගත්තොත් ඒ බුද්ධ වචනේට අයිති සියලු පාලි වචන එකතැනකට ගේන්න පුළුවන්. තවත් කියනවා නම් අරහං බුදු ගුණය ගැන කතා කළොත් අරහං බුදු ගුණයට අයිති සියලු බුද්ධ වචන එකතැනකට ගේන්න පුළුවන්. දැන් අරහං බුදු ගුණයට තව ගොඩාක් අර්ථ තියෙනවනේ. අන්නේ අර්ථ එක තැනකට එක දේශනාවකට එක ස්ථානයකට ගේන්න පුළුවන්. කොච්චර දක්ෂතාවයක් තියෙන්න ඕනද? තවත් කියනවා නම් දුක්ඛාරේ සත්‍යෙන් බණක් කිව්වොත් දුක්ඛාරේ සත්‍යයට අයිති සියලු බුද්ධ වචන එක තැනකට ගේනවා. තවත් කියනවා නම් සුදුසු දේශනාවේදී සුදුසු බණපදේ සුදුසු තැනට නියම වේලාවට යොදන්න පුළුවන්. එතකොට දේශනාව ලස්සනයි. පටිභාන පටිසම්භිදාව කියන්නේ මුල් තුන පිළිබඳව මොනවද? අර්ථයේ පිළිබඳවත්, ධර්මයේ පිළිබඳවත්, නිරුත්තිය පිළිබඳවත් කියන මේ තුන් තැන්නිම තියෙන පූර්ණ අවබෝධයට කියනවා පටිභාන පටිසම්භිදාව කියලා. ඒ නිසා ඉගෙන ගන්න මේ ශාසනයේ අද මේ දේශනාව කරන්න වෙන කවුරුවත් නෙවෙයි සිව් පිළිසිඹියාපත් අතරින් අග්‍රස්ථානයේ ලැබූ මහා කොට්ටිත මහරහතන් වහන්සේ. සරියුත් හාමුදුරුවෝත් මහා කොට්ටිත මහරහතන් වහන්සේත් හරි කල්යාණ මිත්‍රයෝ. ඒ ධර්මයට ධර්ම සාකච්ඡාවක් එක අවස්ථාවක තියෙනවා පින්නතුනේ. මහා කොට්ටිත මහරහතන් වහන්සේ ප්‍රශ්න අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ නෙළුම් දණ්ඩක් කපන්න වගේ. නෙළුම් දඬු කපන්න අමාරු නෑනේ. නෙළුම් දණ්ඩක් කපන්න වගේ ඒවට සියලු දෙයට පින්නතුනි උන්වහන්සේ උත්තර දෙනවා. ඒ වගේ මහා කැලෑවල් ධර්මයෙන් සෝභමානවත් කළා මහා කොට්ටිත මහරහතන් වහන්සේ. කවුරුවත් යන්නේ නැති පළාත් වලට වැඩම කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි උත්තමයෙක් එක්ක ධර්ම සාකච්ඡා කරලා ඒ මුළු කැලෑවම ධර්මයෙන් පින්නතුනි ආලෝකමත් කරලා තියෙනවා. එබඳු උත්තමයෙක් තමයි අද දේශනාවේ කතා නායකයන් වහන්සේ බවට පත් වෙලා තියෙන්නේ. දැන් උන්වහන්සේ භික්ෂූන්ට අභිධර්ම කතා පවත්වනකොට අතන මැද්දේ චිත්තහාමුදුරුවෝ මේ විදියට වරින් වර කතා වඩාල කරනවා, දේශනා වඩාල කරනවා. ඒකම මාතෘකා කරගෙන මහා කොට්ටිත මහරහතන් වහන්සේ මේ ලස්සන දේශනාව පටන් ගත්තා. කියනවා ඇවැත්නි මේ ලෝකේ යම්කිසි පුජ්‍යලේ බුදුරජාන් වහන්සේ ගාව ඉන්න තාක්කල් නැත්තම් Tamanට වඩා වැඩිමහලු ස්ථවිර එමය මෙතන කියන්නේ වැඩිමහලු ස්ථවිර භික්ෂුන් වහන්සේ ළඟ ඉන්න තාක්කල් කෙටිම ගණන් ගුරුවරයෙක් ළඟ ඉන්න තාක්කල් ඒ භික්ෂුව ඒ තාක්කල් හරිම කීකරුයි. හැබැයි යම් දවසක ඒ භික්ෂුව ගුරුවරුන්ගෙන් මිදිලා කමටහනනොත් මිදිලා එළියට ගිහිල්ලා ඇසුරු කරන්නේ කවුද? උපාසකයෝ, උපාසිකාවෝ, රජවරු, සිටුවරු, ඇමතිවරු. එතකොට සිද්ධ වෙන්නේ ඇවැත්නේ කුමක්ද? තිබුණු කමටහනත් රාගේ මතුවෙලා එදාට බිඳෙන්න පුළුවන්. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ කියන්නේ
නික්මීමෙන් අවබෝධ කරගත යුතු මේ ලෝකේ දහමක් තියෙනවා නම් ඒක නික්මිලාම තමයි අවබෝධ කරගන්න ඕනේ. මේ කියන්නේ මිනිස්සු ඇසුරු කරන්න එපා කියන එක නෙමෙයි. ලෝකේ කවුරු ඇසුරු කළත් තමන්ගේ කමටහන නැත්තම් කුසල අරමුණ විනාශ කරගන්න හොඳ නෑ. බලන්නකො බුදුහාමුදුරුවෝ ගියපු ගමන. උන්වහන්සේට මොන බාධාවක් බුදුහාමුදුරුවෝ කුසල අරමුණ විනාශ කරගත්තද? නෑනේ. බඩයි පිටකොන්දයි දෙකකට ඇලුණනේ. ඒත් කුසල අරමුණ විනාශ වුණාද? නෑ. මල මූත්‍ර කරන් එළියට බැස්ස බුදුහාමුදුරුවෝ මුණින් අතර ඇදගෙන වැටුණා. කුසල අරමුණ විනාශ වුණාද? නෑ. ඔළුව ලබුගඩියක් තරම් වෙයිලා ගියා. දුක් විඳින කාලේ. කුසල අරමුණ විනාශ වුණාද? නෑ. දැන් එතකොට මේ කියන්නේ භික්ෂුව කෝ වේවා ගිහියෙක් කෝ වේවා ගුරුවරයා ළඟ ඉන්නකම් භික්ෂුව කීකරොයි. හැබැයි ගුරුවරයෙක්ගෙන් මිදිලා වෙන තැනකට ගියාට පස්සේ කමටහනත් බිඳ ගන්නවා. බිඳගෙන රාගය ඉස්මතු කරගෙන දේශනාවෙම කියනවා පින්වත්නි, රාගෙන් මැඩුණු සිත් ඇති ඒ භික්ෂුව ශික්ෂාව අතහැර සමහර වෙලාවට ගිහි බවටපත් වෙන්න, ඒ කියන්නේ සිවුරු වරින්නත් පුළුවන්. කුමක් ඇසුරු කරනකොටද? සමාජය ඇසුරු කරනකොට. මේ දෝෂයක් වරදක් නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ ඒ භික්ෂුවගේ කාර්යය මනාව අවබෝධ කරගෙන මම මගේ කාර්යයට මගේ ජීවිතයට කිසිම බාධාවක් කරගන්නේ නැහැ, බාහිරින් එන කිසිම දෙයක් කියන හැඟීමෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම කියලා තව ලස්සන උපමාවක් කරගෙන කියනවා. මහා කොට්ටිත මහරහතන් වහන්සේ ඇවැත්නි ගොයන් කාපු ගොනෙක් අහු වුණොත් අයිතිකාරයෝ දම්බැලකින් හරි ලණුවකින් හරි බඳිනවා. බැඳලා මේ ගොනා ගේනවා ගව ගාලකට. ගව ගාලේ සිර කරනවා. ගව ගාලේ හිර කරපු ගවේ ඇවැත්නි නුඹලා හිතනවද ආපහු කවදාවත් ගොයමට බහින්නේ නැහැ කියලා? ගොයමට බහින්න එක නැද්ද ආපහු? ගොයමට බහිනවා වූ. එක්ක ලණුව කඩාගෙන හරි ගාල කඩාගෙන හරි කවදර දවසක ගොයමට බහිනවා. ඒක සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි සත්‍ය කතාව. එවත්නි ඒ වගේ තමයි මේ ලෝකේ යම්කිසි පුජ්‍යලයක් ගුරුවරු ඉන්න තාක්කල් ඇසුරු කරන තාක්කල් ඒ භික්ෂුව උපසාන්තයි. හැබැයි ගුරුවරයෙක්ගෙන් යම් දවසක බැහැර වුණාද රජුන් සිටුවරුන් සොරුන් ආදී ඇසුරු කරලා ඕගේ හිතේ රාගයම ඉස්මතු කරගන්නවා, කමටහනත් බිඳගෙන. මේ උපමාව තේරුණානේ? ලස්සන උපමාවක්. ඒ කියන්නේ ගොනෙක් ගොයමට ගිහිල්ලා ගොයන්කාවට පස්සේ අල්ලගත්තට පස්සේ ආපහු ඒ ගොයමට යන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ යම් කිසි භික්ෂුවක් වුණත් මේ සසුනේ පැවිදි වෙලා බාහිර දේවල් වලට ගියාම රාගය ඇති වෙලා ශික්ෂා ප්‍රතික්ෂේප කරලා ගිහි බවටපත් වෙන්න බැරි කමකුත් නැහැ. මේ කවුද මේ? චිත්තහත් හාමුදුරුවෝ. මේ දේශනාවට බාධා කරන්නේ චිත්තහාමුදුරුවෝ. උන්වහන්සේ 7 වතාවක් සිවුරු ඇරියා. 7 වතාවක් සිවුරු ඇරියා. 7 වෙනි වතාවේ තමයි බුදුහාමුදුරුවෝ ඇසුරු කරලා ධර්මයත් අවබෝධ කරගෙන පින්නතුන් නිවන් අවබෝධ කරගත්තේ. දැන් බලන්නකො මේ උපමාව කොච්චර වටිනවද කියලා. මේ ශාසනයේ කිසිම දවසක බුදුහාමුදුරුවෝ කිසිම අයිතිකාරයෙකුට සසුන බාර දුන්නේ නැහැ. මේ ශාසනයට අයිතිකාරයෝ නැහැනේ. දෙමව්පියන්ගෙන් පස්සේ නම් දරුවන්ට ගෙදර හිමි වෙනවා. ඇවෑමෙන් එහෙමනේ කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ ඇවෑමෙන් පස්සේ කවුද පින්නතුනි අපිට සාතුන් වහන්සේ බවට පත් වුනේ? භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයමයි. බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ කොතනකවත් හෝ කියලා තියෙනවද මහණනි මගෙන් පස්සේ නුඹලාට සාතුන් වහන්සේ බවට පත් වෙන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා? නෑ. කොතනකවත් කියලා නෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? මේ ශාසනයට මහන්නේ අයිතිකාරයෝ නෑ. මේ ශාසනයේ අයිතිකාරයෙක් ඉන්නව නම් මගෙන් පස්සේ ඒ කවුද? තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේම තමයි නුඹලාට සාතුන් වහන්සේ බවට පත් වෙන්නේ. ඒ නිසා අපි අපපටි සරණ පිළිසරණක් නැති අය නෙවෙයි. අපිට තියෙනවා ධම්මපටි සරණ ධර්මයේ පිළිසරණ. කොච්චර ලස්සනයිද මේ ශාසනය.
අයිතිකාරයෝ නැත නිසා තමයි තාමත් පින්නතුනි ධර්මයේ නිසා ධර්මයේ සාර්ථක වෙලා සලකපු නිසා තමයි තාමත් මේ ශාසනය මේ තාක්කල් මේ විදිහට පින්නතුනි පවතින්නේ. බුදුහාමුදුරුව අපිට ධර්මය ඉගෙන ගන්න කෙනෙකුට නම් මහණෙනි මලකින් ඒ මලකට වෙන දේ හරි යම්කිසි කෙනෙකුට අවබෝධ කරගත්තොත් ඒ මලට වෙන දේ ගන්න පුළුවන් ජීවිතයට අවබෝධ කරගෙන ඒ තුලින් ධර්මයේ දකින්න පුළුවන් කිව්වා. පින්නතුන්ට මතකද කාශ්‍යප බුදුරජාන් වහන්සේට වැටකොළු මල් 3ක් පූජා කළා. එක කාන්තාවක්. මේ කියන්නේ ඉස්සරහට යන හැටි. මේ පොඩි දෙයකින් වැටකොළු මල් 3 අපිට අද හිතනවා වැටකොළු මලුත් මල්ද කියලා. අපි හැමදාම මල් තෝරනවනේ. නමුත් මේ කාන්තාවට තිබි වැටකොළු මල් 3ක්. කාට පුදන්නද? කාශ්‍යප බුදුහාමුදුරන් පූජා කරන්න පූජා කළා. මේ ගිහිල්ලා දෙව්දුවක් හැටියට දෙව්ලොව ඉපදුනා. සක්දෙව් රජුරෝ දවසක් මේ දෙව්දුවගෙන් අහනවා දෙව්දුව මනුස්ස ලෝකෙදී මොන පින්කමක් කළත් දිවි ලෝකෙට ආවේ කියලා. ඒ පින්නතුනි මැලි වෙනම පින්කම කියන්නේ. ඒ බාල පින්කමක් නේ. වැටකොළු මල් 3. ඒ මැලි වෙනවා. කියන්නේ ආයිමත් අහනවා කියන්නකො මොන පින්කමක් කළද දිවි ලෝකේ ආවේ මනුස්ස ලෝකෙ ඉඳලා. වැටකොළු මල් 3ක් පූජා කළා ආවේ කිව්වා. එතකොට වැටකොළු මල් 3ද වටින්නේ? නෑ. වැටකොළු මල් ටිකේ නෙවෙයි පින්නතුනි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වැටකොළු මල් 3 වලට වෙන දේ පුප්පම් මිලායාතේ අන්න යතා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං මල් කෝටියක් බුදුන්ට පිදුවත් වැඩක් නෑ. ඒ මල් ටිකට වෙන දේ නුවණින් අවබෝධ කරගන්න දන්නේ නැත්තම්. ඒ මල් වැව්වෙත් අපිනේ. ඒ මල් හැදුවෙත් අපිනේ. ඒ මල් බුදුන්ට පිදුවෙත් අපිනේ. ඒ මල් බුදුන් ඉදිරි පිට අස්කලෙත් අපිනේ. පුදුනකොට අපිට ඒක හිතුණා. නමුත් අස් කරනකොට අපිට ඒක හිතුන්නේ නේ. මේ වරක් දෝෂයක් නෙමෙයි කිව්වේ. ඒ කියන්නේ ඒ මල් ටික දවසින් දෙකෙන් අස් කරනකොට හිතන්න පුළුවන්නේ එදා පූජා කරපු මල් අද කොහමද කියලා. ඒ නිසා මේ කයටත් මේ ටික ඒ ටික ඒ විදියට අන්න එතන ජීවිතය අතාර්ථය දැක්කා. නමුත් මේ වැටකොළු මල් පූජා කරලා දිවිලෝ කියන්නේ වැටකොළු මල් ටිකට වෙච්ච දේ අය නුවණින් අවබෝධ කරගත්තා. එතකොට තේරෙනවද වැටකොළු මල් 3යි අපි අද පූජා කරන නෙළුම් මල් ලක්ෂයයි ගත්තාම ඒක නොවටිනා කියන නෙමෙයි ඒක අවබෝධ කරගන්න ඕනේ. බුදුන්ට පුළුවන් තරම් මල් පුදන්න ඕනේ. ඒක වටිනවා. පින්නතුට මතකනේ සුමන මල්කරු බිම්බිසාර මහරජුරවන්ට මල් අරගෙන ගියේ. අන්තිමට මල් පිදුවේ කාටද? බුදුහාමුදුරන්ටනේ. ඒ කාලේ නීතියක් දුන්න රජුරවන්ට ගෙනියන දේවල් ආපහු අතනමගදී කාටට දීලා තිබුණොත් හිරගේ තමයි. නමුත් බිම්බිසාර මහරජුරුව ඇහුවා කො මල් බුදුහාමුදුරන්ට පිදුවා. මලත් කමක් නැහැ. රජුරුව මරුවත් මරන්න මේ ආත්මෙ විතරයිනේ. මට මේ මල් ටික බුදුන්ට පිදුවොත් අද ඊළඟ ජීවිතෙත් මට ඔක්කොම හරි කිව්වා. පිදුවා බුදුහාමුදුරන්ට. ඒකයි කිව්වේ පින්නතුනි ජීවිතයේ යථාර්ථය දකින්න කෙනෙකුට මල් ටිකෙන් උනත් මේ ජීවිතයේ යථාර්ථය මනාව දකින්න පුළුවන්කම තියෙනවා. කොච්චර වටිනවද? ඉතින් මහා කොට්ටිත මහරහතන් වහන්සේ කියන්නේ යම්කිසි භික්ෂුවක් මේ සසුනේ පැවිදි වෙලා ආපහු ශික්ෂාවට නැත්තම් ශික්ෂා ප්‍රතික්ෂේප කරලා ගිහි බවට පත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඔය එක උපමාවක්. ආපහු කියනවා එවැත්ති මේ ලෝකේ යම්කිසි පුජ්‍යලේ කාමයන්ගෙන් වෙන් වෙලා එනවා මොන ධානයේටද? ප්‍රථම ධානයේට. අපි ඒකනේ කියන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේ. කාමයන්ගෙන් හිත මිදෙනවා අකුසලයෙන් හිත මිදෙනවා. ධාන මට්ටම් වලට එන්න පුළුවන් පින්නතුනි කුමක් දුරුකොලොත්ද? පංච නීවරණ ධර්ම දුරුකොලොත් මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. පංච නීවරණ ධර්ම යටපත් කළොත් තමයි එන්න පුළුවන් ධාන මට්ටම් වලට. ධානයකින් පුළුවන් හිත ඉක්මනට නිශ්චල භාවයටපත් කරන්න. ධානයෙන් හිත දියුණු වුණාම
එන්න පුළුවන් කොතෙන්ටද? පුබ්බේ නිවාසානුස්සති ඥානයට. තවත් ධානයෙන් හිත නිශ්චල භාවයට පත් කරගත්තොත් එන්න පුළුවන් චතුප්පාත ඥානයට. ඒ කියන්නේ මැරෙන උපදින සත්‍යයන්ගේ ගතිය පිළිබඳව මනාව දැකලා කියන්න පුළුවන්. තවත් ධානයෙන් හිත නිශ්චල භාවයට පත් කරගත්තට පස්සේ එන්න පුළුවන් ආසවක්කේ ඥානයට. ආසවක්කේ කියන්නේ කෙලෙස් නැති කිරීමේ නුවණ. ඒ කියන්නේ ඒ භික්ෂුවට එදාට ආසවක්කේ ඥානය උපදවා ගත්තට පස්සේ පුළුවන්කම තියෙනවා. ඒ භික්ෂුව දන්නවා මේ තමයි කෙලෙස්. මේ තමයි කෙලෙස් ඇතිවීම. මේ තමයි කෙලෙස් නැති කිරීම. මේ තමයි කෙලෙස් වලින් මිදීමේ මාර්ගය. මෙතෙන් තාවට පස්සේ තවදුරටත් යනකොට භික්ෂුව අවබෝධ කරගන්නවා එහෙනම් මේක තමයි දුක. මේක තමයි දුක ඇතිවීම. මේක තමයි දුක නැති කිරීම. මේක තමයි දුකින් මිදීමේ මාර්ගය. ස්ථාවරයි සසුන තුලත් ජීවිත තුලත් මේ සාංශාරික දුකෙන් නිදහස් වීම තුලත් පින්නතුණිය භික්ෂුව ස්ථාවරයි. කොච්චර ලස්සනයිද? එතකොට තේරුම් ගන්න ඕනේ පංච නීවරණ ධර්ම යටපත් කළොත් තමයි එන්න පුළුවන් ධාන මට්ටම් වලට. ධානයකින් පුළුවන් හිත ඉක්මනට නිශ්චල භාවයටපත් කරන්න. එයින් පුළුවන්කම තියෙනවා ඥාන මට්ටම් වලට එන්න. දැන් මෙතෙන්දී මහා කොට්ටිත මහරහතන් වහන්සේ කියනවා යම් කිසි පුජ්‍යලේ කාමයන්ගෙන් වෙන් වෙලා ප්‍රථම ධානයේට පැමිණ වාසය කරනවා. ඒ භික්ෂුව හිතනවා මම දැන් ඉන්නේ මොන ධානයේද? ප්‍රථම ධානයේ. ප්‍රථම ධානයේ ඉඳගෙන ඒ භික්ෂුව කරන්නේ මොකද්ද? ගුරුවරයෙක්ගෙන් මිදෙනවා. මිදිලා සමාජයේ ඇසුරු කර රජවරු සිටවරු ඇමතිවරු ඇසුරු කරනවා. ඇසුරු කරනකොට ඒ භික්ෂුවගේ කමටහන බිඳෙනවා. බිඳිලා හිත රාගයෙන් හිතට රාගය මතු වෙනවා. ඒ රාගය මතු වුණාට පස්සේ ඒ භික්ෂුව කරන්නේ මොකද්ද? ශික්ෂා ප්‍රතික්ෂේප කරලා ගිහි බවට පත් වෙනවා. හරියට කොයි වගේද? උපමාවක් කියනවා මහා වර්ෂාවක් වැහැලා අවසන් වුණාට පස්සේ හතරමං හන්දියක තියෙන දූවිලි ඒ වර්ෂාව විසින් යම් දවසක නැති කරයිද? නැවත ඒ හන්දියේ දූවිලි එන්නේ නැහැ කියලා කිව්වොත් ඇවැත්නි ඒ කියමන හරිද වැරදිද? වැස්සක් වැස්සා හන්දියේ දූවිලි නැති කළා. යම් කෙනෙක් කියනවා ආපහු මේ හන්දියේ දූවිලි එන්නේ නැහැ. හරිද වැරදිද? වැරදි. උන්වහන්සේ පැහැදිලි කරනවා ඒ සතරමං හන්දියේ මිනිස්සු යනවා, ගවය යනවා. මිනිස්සු ගමන් කරනකොට අවුවෙන් වේලෙනවා, වාතයෙන් වේලෙනවා. ඒ හන්දිය ආපහු දූවිලි නැගෙන්නේ නැද්ද? දූවිලි නැගෙනවා. ඒ වගේ කියනවා ඇතැම් පුජ්‍යලේ කාමයන්ගෙන් වෙන් වෙලා ප්‍රථම ධානයට ආවට පස්සේ ඒ භික්ෂුව ශ්‍රාවකයා කල්පනා කරනවලු මම දැන් ඉන්නේ ප්‍රථම ධානයේ කියලා. හැබැයි සමාජයට ගිහිල්ලා නොඑක් එහෙම කෙටියෙන්ම කියනවා නම් අල්ලාප සල්ලාප නොගැලපෙන කතා කරනකොට යටපත් වෙන්න තිබුණු රාගයත් ආපහු මතුවෙලා නැති වෙන්න පුළුවන්කම තියෙනවා. මේ චිත්තහාමුදුරුවෝ අභිධර්ම කතාව මහා කොට්ටිත මහරහතන් වහන්සේ කරනකොට උන්වහන්සේ මැදින් අතුරු කතා පවත්වලා මේ දේශනාව කඩනවනේ. දේශනාව කඩනවා. භික්ෂුන් වහන්සේලා කියන්නේ ඇවැත්නි පොඩ්ඩක් ඉන්න චිත්ත භික්ෂුන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ දේශනාව කළ අවසන් වෙනකන් ඉන්න කියනවා. ඒ ඉන්නේ. ඒක ලස්සන තැනක්. ඒ කියන්නේ දේශනාවක් කළ අවසන් වූ තැන තමයි ප්‍රශ්න අහන්න ඕනේ. අතරමැදි ප්‍රශ්න අහන්න ගියොත් ඒ දේශනාව කැඩෙන්න පුළුවන්. ඒ පිනතුනේ පිළිවෙලකට යන දේශනාවක් නේ. ඒක අතරමැදි කැඩුණොත් මිනිස්සුත් දෙලොවක් අතර අතරමං වෙන්න පුළුවන්. හිත කැඩෙනවා. ඊට පස්සේ ආපහු කියනවා ඇවැත්නි මේ ශාසනයේ තව පුජ්‍යලේක් විතක්ක ਵਿਚාරයන් දෙක සංසිඳුණට පස්සේ ද්විතීය ධානයට පැමිණලා ඒ භික්ෂුව වාසය කරනවා. විතක්ක ਵਿਚාර. විතක්ක කියන්නේ කුසල අරමුණ. විචාර කියන්නේ ඒ කුසල අරමුණෙහි දිගටම හිත පවත්වාගෙන යෑම. අපි මීට පෙරත් උපමාවකට කියලා තියෙනවා. මොකක්ද අර ගණ්ඨාවකට ගහන සද්දේ තියෙන්නේ. ගණ්ඨාවකට ගහන සද්දේද ලස්සන, ගණ්ඨාරයට ගැහුවට පස්සේ නිකුත් වෙන දෝංකාරයේද ලස්සන.
දෝංකාරය ලස්සනයි. ගන්ටාවකට ගහන සද්දය හා සමානයි කුසල අරමුණ. ගන්ටාරයට ගැහුවට පස්සේ නිකුත් වෙන දෝංකාරය හා සමානයි ඒ කුසල අරමුණ දිගටම හිතේ පවත්වාගෙන යෑම. තේරුණානේ? ඒක ලස්සනයි. දැන් අපිට හිතෙනවා දැන් භාවනාවක්වත් පටන් ගන්න ඕනේ. ලබන සතියේවත්. කඩන්න හොඳ නැහැ. දවසට විනාඩි 5ක් හරි කරලා පටන් ගන්න ඕනේ. හරි. දැන් කුසල අරමුණ හොඳයිද? හොඳයි. නමුත් දවස් කීයද එක් කරන්න වෙන්නේ? දවසයි 2යි. අයි නෑ. අන්න එතකොට ඒ කුසල අරමුණ හිතේ දිගටම පවත්වාගෙන යන්න බැරි වෙනවා පින්වත්නි. බලන්නකො බුදුහාමුදුරුවෝ අපි මුලින් කතා කළේ බුදු වෙලා මිසක් ආපහු මාලිගාව පැත්ත පලාතකට එන්නේ නැහැ කියලයි පැංගෙන්ඩියත් අරගෙන එළියට බැස්සේ. ඒ අතරතුර කුසල අරමුණ කැඩුනද? නැහැ. අන්න ඒක මතක් කරගන්න. ඒ නිසා දවසක් දෙකක් බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ භාවනාවක් අඩුම තරමේ පැය භාගයක් භාවනා කළ විනාඩි 2ක් හිත එකඟ කරගන්න. පැය භාගෙට විනාඩි 2ක් හිත එකඟ කරගන්න. අනිත් ඔක්කොම පැත්තකට ගියපදෙන් කියලා. පුළුවන් නේ. තව පැයක් කළොත් එයාට පුළුවන් විනාඩි 4ක් හිත එක තැනක තියාගන්න. එතකොට හිතන්නකෝ අවුරුද්දක් යනකොට මේ පුජ්‍යලයා හිත විසිරෙන්නේ නොදී ඒක අරමුණක කුසල අරමුණක ලස්සනට හිත තියාගන්න පුළුවන් නේ. අපි හිතන්නේ භාවනා කරපු ගමන් එකඟ වෙන්න ඕනේ. පැයකින් රැකින්නකොට සමාධිගත වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ පින්නතුනේ. රාගෙන් බැඳිච්ච මේ සිත්වලට, වෙලිච්ච සිත්වලට එකපාරට මේක නැති කරන්නට මේ අච්චර පාරමී පුරාගෙන ආපු ලෞතර බුදුහාමුදුරන්ටත් බෝසතාණන් වහන්සේටත් එච්චර දුක් විඳනනම් මේ හිත රාගෙන් නිදහස් කරගන්න පින්නතුනේ අපිට එකපාරට බෑ. උන්වහන්සේට මග කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. තනියම හැමදේම කරගත්තා. නමුත් අපිට අද ඒ භාගතුන් වහන්සේ මග කියලා දුන්නා. අපිට තියෙන්නේ අක්කාතාරෝ තථාගතා ඒ බුදුහාමුදුරුවෝ කියලා දුන්නු මග අනුගමනය කිරීම විතරයි පින්නතුනේ. බුදුහාමුදුරන්ගේ අතපය බුදු උන්නේ සිතයි බුදු උනේ. සිත බුදු උනිසයි ගතට වටිනාකම එකතු උනේ. බලන්න කොච්චර ලස්සනද කියලා. අතපය බුදු උන්නේ නැහනේ සිත බුද්ධත්වයටපත් වුණා. එතකොට තේරෙනවා සිතක් ලස්සනට හදාගත්තාම මේ ලෝකේ මිනිසුන්ට ලස්සනට වැඩ කරන්න පුළුවන්. ලෝකයේත් එක්ක අමුතුවෙන් බාහිර ඇලීම් ගැටීම් වලින් තොරව ලෝකයේ පිළිබඳව උපේක්ෂා සහගතව බලලා ලස්සනට පින්නතුනේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ලෝකයේත් එක්ක ගනුදෙනු කරන තාක්කල් නයිස්ක්‍රම්‍ය කියන එක ඇති වෙන්නේ නැහැ. ඒක නික්මීමෙන් නැත්නම් අතහැරීමෙන් අවබෝධ කරගත්තු දහමක් තියෙනවා නම් අතහැරලම තමයි ඒක අවබෝධ කරගන්නට ඕනේ. එහෙම කියලා උපමාව කිය දැන් ද්විතීය ධානයේටපත් වෙච්ච භික්ෂුව කල්පනා කරනවා මම දැන් ඉන්නේ ද්විතීය ධානයේ. හැබැයි එහෙම හිටියට සමාජ රජවරු සිටවරු ඇමතිවරු ඇසුරු කරනකොට අල්ලාප සල්ලාපනි මතු වෙන්නේ. එතකොට අර යටපත් වෙලා තිබුණු රාගයත් එදාට ආපහු මතු වෙන්න පුළුවන්. අනේ මතු වුණාට පස්සේ භික්ෂුව කරන්නේ මොකද්ද? ශික්ෂා ප්‍රතික්ෂේප කරලා ගිහි බවටපත් වෙනවා. උපමාව කියනවා එවත්නි ගමට හෝ නියම් ගමට නොදුරෙහි මහ විලකට මහා වර්ෂාවක් වැටෙනවා. මහා වර්ෂාවක් වැටුණට පස්සේ විලකට එහි ඉන්නවා සිප්පි බෙල්ලෝ. ඊට පස්සේ සක් බෙල්ලෝ පුංචි පුංචි සත්තු ඒ සියලු දෙනාම අතුරුදහන් වෙනවා. ඇයි මහා වැස්සක් වැස්සහම? ආයි කියන්න පුළුවන්ද ඒ විලේ සිප්පි බෙල්ලෝ සක් බෙල්ලෝ ඇති වෙන්නේ නැහැ කියලා? ඇයි ඔක්කොම ගහගෙන ගියපු නිසා? කෙනෙක් කියනවා ආයි මේකේ සිප්පි බෙල්ලෝ ඇති වෙන්නේ නැහැ කියලා. හරිද වැරදිද? වැරදි. ආයි ඇති වෙන්න පුළුවන්. උන්වහන්සේ පැහැදිලි කරනවා ඒ මහ විලට වතුර බොන්න මිනිස්සු බහිනවා. ඒ මහ විලට තිරිසන්නු බහිනවා. ඒ කියන්නේ සත්තු බහිනවා. සත්තු වතුර පානය කරනවා. අවවහා වාතයේ එහි තෙත් ගතිය නැති කරනවා. නැති කරලා යම් දවසක ඒ විලේ උන්වහන්සේ දේශනා කරන සිප්පි බෙල්ලෝ සක් බෙල්ලෝ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර දෙක සංසිඳුණට පස්සේ ඒ භික්ෂුව ඉන්නේ මොන ධානයේද? ද්විතීය ධානයේ. ඒ ද්විතීය ධානයේ වාසය කරන ඔහු භික්ෂුව
බාහිර දේවල් ඇසුරු කරනකොට හිත ඉක්මනටම රාගයෙන් තෙත් වෙලා උන්වහන්සේ පැහැදිලි කරනවා අර ගිහි බවටපත් වෙන්නත් පුළුවන්කම තියෙනවා කෝවා. මේ කියන්නේ බාහිර සමාජයේ ඇසුරු කරන්න එපා කියන එක ඒක නෙවෙයි පින්වත්නි. ඒක ඇසුරු කරනකොට තමන් දැනගන්න ඕනේ මම ඇසුරු කළ යුතු නොකළ යුතු කුමක්ද පිළිබඳව කියන එක අවබෝධ කරගන්න ඕනේ. අර නිද්ධාසීලි සභාසීලි අනුත්ථාතාච යෝනරෝ ලද්ධං විනාශේති තම්පරා භවතෝ මුකං. නිද්ධාසීලි නිතර නිදනවනම් සභාසීලි කියන්නේ කොයි වෙලාවෙත් කවුරු හරි අල්ලගෙන කතාවට නම් වැටෙන්න හදන්නේ තම්පරා භවතෝ මුකං. ඒ ඇත්ත මෙලවත් පරලොවත් දෙලොවම් පිරිහීමකටපත් වෙනවයි කිව්වා. කතා කරන්න එපා කිව්ව නෙවෙයි. දැහැමි කතාවක් එතන නැත්තම් කොයි වෙලාවකත් එතෙන්ට යන්න එපා. ඇයි? කොහෙන් හරි ගෑවෙනවා. ඒ කියන්නේ වරදක් ඉස්මතු ඒ ඇත්තෝ අතර යම්කිසි ආරවුලක් ඇති වෙච්ච ගමන් අහකින් අපිත් පින්නතුනේ ඒවට ගෑවෙන්න පුළුවන්. යන්න එපා ඒ වගේ තැන්වලට කවදාවත්. ඊට පස්සේ කියනවා එවත්නි මේ ශාසන යම්කිසි භික්ෂුවක් ප්‍රීතිය දුරු කිරීමෙන් දැන් ධානයක් කියන්නේ මොකද්ද? විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා. මේ කාරණා ධර්ම කාරණා පහ එකතු උතන ඒකට කියන ඔකමක් කියලාද? ධානයක් කියලා. කරත්තේ කියන්නේ නිම්මලලු නෙවෙයි. කරත්තේ කියන්නේ බොස් ගෙඩිය නෙවෙයි. කරත්තේ කියන්නේ මේ රෝද නෙවෙයි. ඒ සියලු දේ එකතු වෙච්චන තමයි ඒකට කියන්නේ කරත්තේ කියලා. ඒ වගේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධර්මතා ධර්ම කරුණු පහ එකතු වෙච්චන තමයි ඒකට කියන්නේ ධානයක් කියලා. දැන් එතකොට මුලින් කිව්ව මොකද්ද? කාමයන්ගෙන් නිදහස් වුණාම ලැබෙනවා ප්‍රථම ධානය. ඊට පස්සේ කිව්වා යම්කිසි භික්ෂුවක් මේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳුණට පස්සේ ලැබෙනවා ද්විතීය ධානය. දැන් කියනවා ප්‍රීතිය දුරු කිරීමෙන් ලැබෙනව මොකද්ද? තෘතීය ධානය. ඒ තෘතීය ධානයේටපත් වෙච්ච භික්ෂුව දැන් කල්පනා කරන මම ඉන්නේ මොන ධානයේද? තෘතීය ධානයේ. ගුරුවරයෙක්ගෙන් ඈත් වෙනවා, සමාජගත වෙනවා, ශික්ෂා ප්‍රතික්ෂේප කරනවා, ගිහි බවටපත් වෙනවා. උපමාව තමයි මහා කොට්ටිත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා ප්‍රණීත භෝජනයක් වළඳපෝ පුරුෂයෙකුට පිළිණු වෙච්ච ආහාරයක් කවදාවත් රුචි කරන්නේ නැහැ. එවත්නි යම් කිසි කලෙක නැවත ඒ ආහාරය රුචි නොකරන්නේ කියන්නේ නම් ඒක නිවැරදි කියමනක්ද නැද්ද? නෑ. ඇයි? උන්වහන්සේ පැහැදිලි කරනවා කයේ ඒ පුජ්‍යලයාගේ කයේ යම් තාක්කල් එම භෝජනේ ඕජාව තිබෙනවද? ඕජාව තියෙන තාක්කල් ඒ පුජ්‍යලයා කැමති වෙන්නේ නැහැ. නමුත් ඕජාව කයින් අහක් වුණාට පස්සේ ඒ පුජ්‍යලයා නැමත භෝජනයක් බලාපොරොත්තු වෙනවා. ඒක තේරුණානේ? ඒ විදියට. ඊට පස්සේ කියනවා පස්වෙනි කාරණාවේදී යම් කිසි පුජ්‍යලේ සැපත් දුකත් දෙකම දුරු කිරීමෙන් ලැබෙන මොන ධානයේද? චතුර්ථ ධානය. ඒ කියන්නේ සැපේදී ඇලෙන්නටවත් දුකේදී ගැටෙන්නටවත් චන්ට හොඳ නැහැ. දැන් අපි හිතමුකෝ අපි දේශනාවක මතක් කළා දවසක් භාවනා කරනවනේ. භාවනා කරනකොට ටික වෙලාවක් යනකොට ඇති වෙන්නේ දුක් වේදනාව. ඒ දුක් වේදනාව ඇති වෙනකොට සැප වේදනාවක් බලාපොරොත්තු වෙමින් ඉරියව්ව මාරු කරනවා. දැන් මොකද තියෙන වේදනාව? සැප වේදනාවක්. දැන් දුකේදී අපි කරන්නේ ගැටෙනවා. රිදෙනවනේ කකුල් එහෙම. සැපේදී අපි කරන්නේ ඇලෙනවා. හැබැයි ඒ සැපත් තියෙන්නේ බොහොම සුළු වෙලාවයි. ආයි කරන්නේ මොකක්ද? ඉරියව් මාරු කරනවා. මේ කියන්නේ භාවනාවක් කරනකොට ඉරියව් මාරු කරන්න එපා කියන එක නෙවෙයි. මේ කියන්නේ ඒකේ දුකේදී ගැටෙන්නටවත් සැපේදී ඇලෙන්නටවත් යන්න හොඳ නැහැ. එතෙන්දි කරන්න ඕනේ වේදනාව මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. අන්නේ වේදනාව මොකද්ද කියලා අවබෝධ කරගන්න එකට තමයි කියන්නේ වේදනානුපස්සනාව කියලා. කොච්චර ලස්සනයිද?
ඒකට තමයි කියන්නේ වේදනානුපස්සනාව කියලා. නැතුව පැය පුරාම කළ තියෙන ඉරියව් මාරු කරන එක නම් අන්තිමට කළ තියෙන වේදනාවත් එක නිකන් පොරබැදිල්ලක් විතරයි. භාවනාවක් කරිලා නෑ. ඒක කිව්වේ පැයක් භාවනා කළොත් විනාඩි 2ක් හිත එකඟ වුණා නම් පින්නතුනේ ඒත් ඇති අපි දුවන දිවිල්ල හැටියට. අපේ හිත රාගෙන් පිච්චෙන හැටියට, කාම පිපාසෙන් දැවෙන හැටියට පැයකට විනාඩි 2ක් එකඟ වුණා කියන්නේ හිතක් ඒක ලොකු ජයග්‍රහණයක්. ඉන්පස්සේ කියනවා මේලා උපමාව කඳු නැම්මක වාතය හමන් නැති රළ නැති දියවිලක් තියෙනවා. ඒ දියවිලේ නැවත රැලි ඇති වෙන්නේ නැහැ කියලා කියනවා නම් ඒ කියමන හරිද වැරදිද? වැරදි. ඇයි? පෙරදිගින් හමන මහ සුළඟකින් කොයියම්මෝ දවසක ඒ විලේ රැල්ලක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ දේශනා කරනවා ඇවැත්නි මේ ශාසනයේ යම්කිසි පුජ්‍යලේ සැප දුක දෙකම දුරු කළ චතුර්ථ ධානයේට පැමිණ වාසය කරනවා. ඒ භික්ෂුව කල්පනා කරනවා මම දැන් ඉන්නේ චතුර්ථ ධානය කියලා. හැබැයි සමාජය ඇසුරු කරනකොට අල්ලාප සල්ලාපාදී යෙදෙනකොට ආපහු මේ භික්ෂුව ශික්ෂා ප්‍රතික්ෂේප කළ ගිහි බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් චිත්ත හාමුදුරුවෝ හත් වතාවක් පින්නතුනි බුදුරජාණන් වහන්සේ ගාවටත් මේක ගියා. භාගතුන් වහන්සේ මතක් කළා අන්තිමට කියනවා රජෙක්කෝ රාජ ඇමතියෙක්කෝ සිවුරංග සෙනග සමග මහා මාර්ගයට එනකොට ඒ පැත්තේ තියෙන කුරුල්ලන්ගේ ශබ්ද වෙනත් පුංචි කුරුල්ලන්ගේ ශබ්ද රැහැයියන්ගේ ශබ්ද රැයක් ඉන්නවනම් රැහැයියන්ගේ ශබ්ද ඒ සියල්ලක්ම නැති වෙනවා. කවුරු වෙන දවසටද? රජ්ජුරු වෙන දවසට. හැබැයි රජ්ජුරුවෝ එක රැයක් ඒ නගරේ ඉඳලා පිට වෙලා ගියාට පස්සේ ආයි රැහැයියන්ගේ හඬ ඇහෙන්නේ නැද්ද? කුරුල්ලන්ගේ හඬ ඇහෙන්නේ නැද්ද? කුරුල්ලන්ගේ හඬ ආපහු ඇහෙනවා. ඒ වගේ තමයි මේ ශාසනයේ භික්ෂුවක් ප්‍රථම ධානයේ, ද්විතීය ධානයේ ආදී ලබා ගත්තත් ඒ භික්ෂුව ඒකෙන් කියන්නේ ආපහු ගිහි බවට පත් වෙන්න බැරි කමක් නෑ. කෙසේ හෝ වේවා පින්නතුනේ ඒ චිත්තහාම්දුරු හත් වතාවක් සිවුරු වරලා හත්වෙනි වතාවේ සිවුරු වරින්නේ කියන අදිෂ්ඨානයත් එක්ක නයිස්ක්‍රම්මේ ගුණය බොහෝ කල් පින්නතුනි පුරුදු කළා. නයිස්ක්‍රම්මේ කියලා කියන්නේ අතහැරීමේ ගුණය. ඒ කියන්නේ ආපහු මම ගිහි බවට පත් වෙන්නේ නෑ කියන හැඟීමෙන් යුක්තව පැවිදි වුණා. චිත්තහාම්දුරුවෝ රහතන් චිත්ත හත්ති සාරිපුත්ත චිත්ත තෙරණුවන් වහන්සේ මේ අන්තිමට කියනවා රහතන් වහන්සේලා අතර එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා. බලන්නකෝ අභිධර්ම කතාවට අතුරු සිදුරු නැතුව අතුරු මේ ඉදපස්තාව නොදුන්නෝ නැත්නම් අතරමැදට කතා හදපු චිත්තහාම්දුරුවෝ පින්වත්නි අවසාන මොහොත ධර්මයත් අවබෝධ කරගෙන රහත් ත්වයටත් පත් වුණා. මේක තමයි දේශනාව. අද අපි ඉගෙන ගත්තේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ සඳහන් වන හත්ති සාරිපුත්ත සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බැලින් පින්වත් හැමදෙනාටම උතුම් අමාමහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ සජීවී සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ රත්මලානේ පදිංචි රාමචන්ද්‍ර සිල්වා මහත්මයා, මිනුරි සහ මිනුර යන දූ පුතුන් ඇතුළු පවුලේ පින්වත් පිරිස. පරලොව සපත් වන්ට යෙදුණු දයාබර ස්වාමි දියණිය වූ එවාගේම දරුවන් දෙපළගේ ආදරණීය මෑණියන් වූ එවාගේම සහෝදරිය වූ හේමමාලීද සිල්වා මහත්මනියගේ අදට යෙදී ඇති උපන් දිනයේ වෙනුවෙන් එතුමිය සිහිපත් කර සුගතිගාමී ජීවිතයක් පතා එතුමියට පින් අනුමෝදන් කිරීම. අපි ප්‍රාර්ථනා කරමු හේමමාලීද සිල්වා මහත්මනියට රැස් කරගත්තා වූ මේ සියලු කුසල් බෙලෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණාබෝධයම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එසේම පෙරාමචන්ද්‍ර සිල්වා මහත්මයාගේ දෙමව්පියන්ටත් නෝනා මහත්මනියගේ පරලොව සපත් වන්ට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ධර්ම දේශනාව සිද්ධ කළ අපටත් ලක්වැසි ලෝවැසි හැම දිනාටමත්
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර නිවන් අවබෝධයේ පිණිසම මේ හත්ති සාරිපුත්ත සූත්‍ර දේශනාව ඉවහල් වේවා. නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන්නට පින්වත් දායක පිරිසට අප අවස්ථාව ලබා දෙන්නේ. බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම සන්ධ්‍යාවේ සවස් 4ට සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන සජීව සූත්‍ර දේශනාව අප අද දවසේ මෙලෙසින් නිමාවටපත් කරන මේ මොහොතේ උතුම් උසස් ධර්ම දේශනාව දේශනා කරන්නට යෙදුණු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරකම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යයන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය මුදා වේවායි අපි හැම දිනම සාදු නාදනං ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදාවත්නි අද දවසේ මේ උතුම් වූ සූත්‍ර ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා වෙනුවෙන්ම sannivedanaya කරන්නට පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුණා. රත්මලාන පදිංචි රාමචන්ද්‍ර සිල්වා මහත්මයා මිනුරි සහ මිනුර යන ආදරණීය දූ පුතුන් ප්‍රදාන එම පවුලේ සදැහැති පින්වත් පිරිස. ඒ හැම දිනකටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම සන්ධ්‍යාවේ සවස් 4ට සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන සජීව සූත්‍ර දේශනාව අප මෙලෙසින් නිමවටපත් කරන්නේ යලිත් හෙට දවසේ ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන්. ඔබ හැම දිනකටම තෙරුවන් සරණයි.